ආයුබෝවන් දුවේ පුතේ දුවල පුතාලා හැමෝම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අද මම ආවේ පුතාලගේ ටීචර් පුතාලට ගණිතය පාඩමක් අරගෙන 3 ශ්‍රේණිය 31 වන පාඩම ප්‍රස්ථාර දෙක. අපි මුලින්ම බලමු දුවේ පුතේ ප්‍රස්ථාරයක් අඳින්නේ ඇයි කියලා. ඇයි අපි ප්‍රස්ථාරයක් අඳින්නේ? ප්‍රස්ථාරයෙන් මොකද්ද අපි නිරූපණය කරන්නේ? ඒ කියන්නේ ප්‍රස්ථාරයෙන් අපි අදලා පෙන්නන්නේ මොකද්ද? ප්‍රස්ථාරයෙන් නිරූපණය කරන්නේ දුවේ පුතේ කිසියම් තොරතුරක්. ඇයි අපි කිසියම් තොරතුරක් ප්‍රස්ථාරයෙන් අපි නිරූපණය කරන්නේ? අපි ප්‍රස්ථාරයෙන් කිසියම් තොරතුරක් නිරූපණය කරන්නේ ඒ තොරතුර ඊටාම ඉක්මනින් පැහැදිලිව හා නිරවුල්ව බලා ගැනීම සඳහා. දුවේ පුතේ දුල පුතාලට පාසල් දෙවන වාරයේදී නම් දුල පුතාලා සම්බන්ධ වෙලාම තොරතුරු අරගෙන ඒ තොරතුරු වගුවක සටහන් කරගෙන අපි ප්‍රස්ථාර නිරූපණය කරා. රූපික ප්‍රස්ථාර නිරූපණය කරා. ඒ දුවේ පුතේ මේ වාරයේ පුතාලට පාසල් නිමාඩු වාරය. ඒ නිසා අපිට දුල පුතාලම් සම්බන්ධ කරගෙන මේ ක්‍රියාකාරකම කිරීමට අවස්ථාවක් ලැබිලා නැහැ. අපි දෙවෙනි වාරයේදී මෙන්න මේ විදිහේ තොරතුරක් ගත්ත කියලා පුතාලට මම හිතන්නේ දැන් මතක් වේවි. පැයක කාලයක් තුල මාර්ගයේ ගමන්ගත් වාහන පිළිබඳ තොරතුරු. මෙන්න මේ වගේ තොරතුරක් අපි දුල පුතාලා සම්බන්ධ කරගෙනම අපි ගත්තා. ඒ ගත්ත තොරතුරක් මෙන්න මේ විදියට මේ වාරයේදී දුල පුතාලා සම්බන්ධ කරගන්න බැරි නිසා මෙන්න මේ විදියට වගුවක සටහන් කරගෙන තියෙනවා. මේ තීරුවේ වගුවේ සටහන් කරලා තියෙන්නේ වාහන වර්ගය, දෙවෙනි තීරුවේ වාර ගණන, තුන්වෙනි තීරුවේ වාහන ගණන. වාහන වර්ග කීයද? වාහන වර්ග 4ක් දැක්වෙනවා. බස්, ලොරි, වෑන්, කාර්. වාර ගණන. අපි මුලින්ම බලමු බස් වාර ගණන කීයද? 5න් 5 තමයි අපි සටහන් කරන්නේ වාර ගණන. දුල පුතාලට මම හිතන්නේ තාම පහසුයි 5න් 5 ගණන් කරන්න, 10න් 10, 2න් 2 තාම පහසුයි. මම හිතනවා මේ වාර ගණන තාම පහසුවෙන් ඔයාලට ගණන් කරන්න පුළුවන් කියලා. කේටීරි 5යි 1යි. 5යි 1යි 6යි. ලොරි 3යි. වෑන් 5යි 1යි 6යි. කාර් 5 වාර 2යි 5යි 5යි 10යි. මෙන්න මේ වගේ ගත්ත තොරතුරක් අපි මුලින්ම කරන්න ඕන. මේ වගේ වගුවක සටහන් කර ගන්න ඕන. ඊළඟට දුවේ පුතේ අපි කරන්නේ මේ සටහන් කරගත්ත තොරතුරු අපි ප්‍රස්ථාරයක නිරූපණය කරන්න යන්නේ. ඒ කියන්නේ අපේ පාඩම රූපික ප්‍රස්ථාර නිර්මාණය කිරීම. මුලින්ම කරන්න ඕන අපි රූපික ප්‍රස්ථාර නිරූපණය කරන්න යන්නේ මෙන්න මේ වගුවේ සටහන් කළ ගත්ත තොරතුරු ටික. මුලින්ම ඔයා කරන්න ඕන ප්‍රස්ථාරයේ සැලැස්ම අඳින්න ඕන. ඒ කියන්නේ කොහොමද ප්‍රස්ථාරය මුලින්ම ඇඳගන්නේ කියලා බලන්න. පළමුවෙන්ම සිරස් රේඛාව. මොකද්ද? සිරස් මේ කෙලින් රේඛාව. අපි ලකුණු කර ගන්න ඕන. ඇඳ ගන්න ඕන. මේකේ තියෙනවා වැඩිම සංඛ්‍යාව දක්වලා තියෙන්නේ වගුවේ 10යි. එහෙනම් දුවේ පුතේ ඔයා මේ සිරස් රේඛාව 10 දක්වා සංඛ්‍යා සටහන් කර ගන්න ඕන. එක කොටුවකින් එක වාහන වර්ගයක් දැක්වෙනවා. 1 2 3 4 5 6 7 8 9 10. ඒ සිරස් රේඛාව ඒ විදිහට අපි ලකුණු කර ගන්නවා. ඊළඟට දුවේ පුතේ අපි කරන්නේ තිරස් රේඛාව ලකුණු කර ගන්න මෙන්න මේ හරහට මේ රේඛාව අපි ලකුණු කර ගන්න ඕන. ඒක ලකුණු කර ගන්නදී අපි බලන්න ඕන මෙන්න මේ වගුවේ මේ තීරුව. මේකේ සිරස් රේඛාවේ අපි ලකුණු කරගත්තේ වාහන ගණන, තිරස් රේඛාවේ වාහන වර්ගය. වාහන වර්ගය වර්ග කීයද? 1යි 2යි 3යි 4යි. ඒ කියන්නේ තීරු 4ක් අපි ගහ ගන්න ඕන මේ විදිහට. පළවෙනි තීරුව බස්, දෙවෙනි තීරුව ලෝරි, තුන්වෙනි තීරුව වෑන්, හතරවෙනි තීරුව කාර්. මෙන්න මේ වගේ තීරු 4ක්
වෙන් කර ගන්න ඕන. ඒ දෙවෙනි පියවර. දැන් අපි සිරස් රේඛාව ඇඳගත්තා. ඊළඟට තිරස් රේඛාව ඇඳගත්තා. මේ රේඛාව නම් කරා වාහන ගණන. ඊළඟට තිරස් රේඛාව ඇදගෙන නම් කරගත්තා වාහන වර්ගය. දැන් කරන්න ඕන දුවේ පුතේ මේ වගේ කොටු සැලැස්මක් ඇඳ ගන්න ඕන. මේ වගේ කොටු සැලැස්මක් මම හිතුවා දැන් ඇඳ ගන්න පුළුවන්. ඊළඟට කරන්න ඕන අපි මෙන්න මේ වගුවේ ගත තොරතුරු ටික ප්‍රස්ථාරයේ නිරූපණය කරන්න ඕන. බලමු පළවෙනි තීරුව. බස් කීයද? 6ක් ගමන් කරලා තියෙනවා. එහෙනම් අපි මෙන්න මේ විදිහට මේ තීරුවේ ලකුණු කර ගන්නවා. ඊළඟට ලෝරි කීයද? 3යි. ලෝරි ඒ තීරුවේ මෙන්න මේ විදිහට අපි ඇඳ ගන්නවා. ඊළඟට වෑන් කීයද? 6යි. ඒ තීරුවේ අපි ඒ වගේ සටහන් කර ගන්නවා. අවසානයේ තීරුවේ කාර් කීයද? ගමන් කරලා තියෙන්නේ 10යි. 5 ඉවත් 2යි. 5යි 10යි. ඒ තීරුවේ 10යි. මේ විදිහට අපි ඇඳ ගන්නවා. දැන් අපි මේ තොරතුරු ටික වාහන ගමන් කළ වාහන ගණන අපි මේ විදිහට ලකුණු කර ගත්තා. දැන් ඊළඟට කරන්න තියෙන ඔයාට අවසාන වශයෙන් අපි මොකද්ද මේ ප්‍රස්ථාරයට දෙන මාතෘකාවක් ලබා දෙන්න ඕන ප්‍රස්ථාරයට. අපි ලකුණු කරේ දුවේ පුතේ පැයක කාලයක් තුල පාරේ ගමන් කළ වාහන. එහෙනම් අපි මාතෘකාව මොකද්ද යොදන්න ඕන මේ ප්‍රස්ථාරයට? පාරේ ගමන් කළ වාහන. පාරේ ගමන් කළ වාහන. දැන් බලමු දුවේ පුතේ අපි මේ ප්‍රස්ථාරයේ ඇසුරෙන් මේ තොරතුරු ටික පෙන්නපු තොරතුරු ටික ඔයාට මේ ප්‍රස්ථාරේ කියවන්න පුළුවන්ද? මේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න පුළුවන්ද කියලා. මෙන්න මේ විදිහේ ප්‍රශ්න ටිකක් දක්වලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය අඩුවෙන්ම ගමන් කළ වාහන වර්ගය කුමක්ද? ප්‍රස්ථාරේ බලන්න. උස අඩුම තීරුව බලන්න. අඩුවෙන්ම ගමන් කළ වාහන වර්ගය මොකක්ද එහෙනම්? ලෝරි. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ එන්න ඕන ලෝරි. දෙවෙනි ප්‍රශ්නය වැඩියෙන්ම ගමන් කළ වාහන වර්ගය කුමක්ද? උස වැඩිම තීරුව බලන්න. එහෙනම් වැඩියෙන්ම ගමන් කළා තියෙන්නේ මොන තීරුවේද? තීරුව හතරම බලනවා. ඔයාලට හොයාගන්න ලේසි මොන වාහන වර්ගයේද? කාර්. වැඩියෙන්ම ගමන් කරලා තියෙන පාරේ එහෙනම් කාර්. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය ලෝරි රථ වලට වඩා බස් රථ කීයක් ගමන් කර ඇද්ද? මෙන්න ලෝරි රථ තීරුව. ලෝරි රථ වලට වඩා අහන්නේ බස් රථ කීයක් ගමන් කරලා තියෙනවද කියලා. මෙන්න මේ තීරුව බලනවා මුලින්ම. මේ තීරුව කෙලින්ම මේ පැත්තට බලනවා බස් රථ. ඊට වඩා වැඩිපුර කීයක්ද එහෙනම් ගමන් කරලා තියෙන්නේ? මේ සමාන අවස්ථාව වැඩිපුර ගමන් කරලා තියෙන්නේ 1යි 2යි 3යි. කීයද? උත්තරේ එන්න ඕනේ එහෙනම් ලෝරි රථ වලට වඩා බස් රථ කීයක් ගමන් කර ඇද්ද? එහෙනම් උත්තරේ 3යි. ඊළඟ හතරවෙනි ප්‍රශ්නය දුවේ පුතේ බස් රථ වලට වඩා කාර් කීයක් ගමන් කර ඇද්ද? අපි බලන්න ඕන බස් රථ තීරුව. මෙන්න බස් රථ තීරුව අහන්න තියෙන්නේ බස් රථ වලට වඩා කාර් රථ. මේ අවසාන තීරුව තමයි කාර් රථ පෙන්නලා තියෙන්නේ. බස් රථ වලට වඩා කාර් රථ කීයක් ගමන් කරලා තියෙනවද කියලා තමයි අහලා තියෙන්නේ මේ හතරවෙනි ප්‍රශ්නේ. එහෙනම් මේ තීරුව බලන්න. ඒ කෙලින්ම මෙහෙම බලාගෙන ඔය සමාන අවස්ථාව මේ තීරු දෙකේ ඉස්සරහට වැඩිපුර තියෙන එහෙනම් කීයද? උඩට 1 2 3 4යි. බස් රථ වලට වඩා කාර් රථ ගන්න කීයද එහෙනම්? නැවතත් බලන්න. මේ තීරුව කෙලින් බැලුවා. ඊට පස්සේ මේ පැත්තට බලන්න ඉස්සරහට සමාන අවස්ථාවේ තීරු දෙකේ ඉස්සරහට උඩට දක්වලා තියෙන කාර් ගන්න කීයද එහෙනම්? 1 2 3 4යි. උත්තරේ කීයද එන්නේ? 4යි. අවසාන ප්‍රශ්නය ගමන් කර ඇති මුළු වාහන ගණන කීයද? මේක ඔයාලට දුවේ පුතේ හොයාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට සම්පූර්ණ මේ තීරු 4 වාහන එකතු කරලා ගන්නත් පුළුවන්. මුලින් අපි එහෙම ගමු. 1 2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25යි. එහෙනම් අවසාන උත්තරය එන්නේ එහෙම ගණන් කරලා බැලුවාම වාහන වර්ග වාහන කීයද 25යි. ඔයාට මෙන්න මෙහෙම මේ වගුවේ වාහන ගණන දක්වලා තියෙනවනේ එක් වාහන ගමන් කළ ගණන දක්වලා තියෙනවනේ. ඒ ටික එකතුව කරාමත් ඔයාට අර පිටුතට මුළු වාහන ගණන ගන්න පුළුවන්. බස් රථ 6යි, ලෝරි රථ 3යි, වෑන් රථ 6යි, කාර් රථ 10යි. මේක ඔක්කොම එකට එකතු කරාම ඒ ප්‍රශ්නෙට පිළිතුරු ගන්න පුළුවන්. 6ට 3ක් 6 ගණන් කරන්නේ නැතුව ඉස්සරහට ගණන් කරන්න 3ක් 7 8 9 9ට 6ක් 9 ගණන් කරන්නේ 10 11 12 13 14 15 15ට 10ක් කීයද 25යි. අනේ විදියට දුවේ පුතේ ඔයාට මේ එකතුව ගන්න පුළුවන්. ඔයාට සරල විදියට මේ ප්‍රශ්නෙට උත්තරේ ලබා ගන්න පුළුවන්. ඔයාට ලේසි විදියක් කරන්න. ඊළඟට දුල පුතාලට මම හිතන්නේ මේ නිවාඩු ලැබිලා තියෙන්නේ මොන හේතුවක් නිසාද? ඒ කියන්නේ දැන් එදිනෙදා හැමදාම දැන් මේ පිළිබඳව කතා කරනවා ප්‍රවෘත්ති වල අපිට ඇහෙනවා ලෝකයේ විවිධ ගොඩක් රටවල් වල තොරතුරු ලංකාවේ තොරතුරු අපිට නිතරම අහන්න දකින්න ලැබෙනවා. පුතාලට නිවාඩු ලැබිලා තියෙන්නේ මේ හේතුව නිසා. මොකද්ද හේතුව? කොරෝනා වසංගතය. කොරෝනා වසංගතය ලෝකයේ ගොඩක් රටවල් වලට මේ රෝගය නිසා ඊටම කරදර පීඩාවන්ට මිනිස් ජීවිත හිමි වෙලා තියෙනවා. ඒද දුල පුතාලට නිතරම මම හිතන්නේ ඔය අහන්න දකින්න ලැබෙන දෙයක්. ඒ නිසා දුවේ පුතේ කොරෝනා රෝගය ගැන මම පොඩ්ඩක් ඔයාලට කෙටියෙන් කියා දෙන්නම්. කොරෝනා රෝගය කියන්නේ වෛරස් එකක් නිසා හැදෙන්නේ. ඒ හැදෙන්නේ මනුෂ්‍ය ශරීරයකින් තවත් ශරීරයක මනුෂ්‍යයෙකුට තමයි බෝ වෙන්නේ. ඒකෙදි විස බීජ තව කෙනෙක්ගෙන් තව කෙනෙක්ට ගියාම තමයි ඒක ව්‍යාප්ත වෙන්නේ. ඒ නිසා අපි කරන්න ඕන දුවේ පුතේ මොකද අපි ඒ රෝගය අපිට ලබා ගන්න එක සහ අපි එකකින් ආරක්ෂා වෙලා අපි අනිත් අයවත් ආරක්ෂා කරගන්න අපි කරන්න ඕන අපේ සෞඛ්‍ය පුරුදු අපි උපදෙස් ලබා දෙන සෞඛ්‍ය උපදෙස් ලබා දෙන ඒවා අපි පිළිපැදලා අපි ඒ රෝගයෙන් ආරක්ෂා වෙන්න. මොනවද අපි කරන්න ඕන? අපි නිවසින් පිටට එළියට යනවා නම් අපි මූ ආවරණයක් පළඳින්න ඕනේ. ඒ වගේම නිතරම අත් දෙක සෝදාන විස බීජ නාශක දියරකින් හරි අත්තර පිරිසිදු කිරීම කරන්න ඕන. අපි ශාරීරික වශයෙන් අපි එකිනෙකාගේ දුරස්ථභාවය තියාගෙන සෙනඟ ගැවසෙන තැන්වල දුවල පුතාලා මම හිතන්නේ ගෙදරටම වෙලා ක්‍රියාකාරකම් සහ ඒ දේවල් කරනවා ඇති. අත්‍යවශ්‍යම කාරණාවක් සඳහා දෙන්න නිවසෙන් අපි එළියට යන්න හොඳ නැහැ. අනේ ටික කරාම මම හිතන්නේ අපිට මේ රෝගය වැළඳීම මම හිතන්නේ අපිට බේරෙන්න පුළුවන් වෙනවා දුවේ පුතේ. ඒ නිසා මම හිතන්නේ ඔබ ඒ උපදෙස් පිළිපැදලා හොඳ දරුවෙක් විදිහට සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් දරුවෙක් විදිහට මම හිතන්නේ ඒ අභියෝගයන් වලට මුහුණ දෙවි කියලා. අන්න ඒ ගත තොරතුරක් අපිට පුළුවන් දුවේ පුතේ කාලීන තොරතුරක් අපිට පුළුවන් මෙන්න මේ විදිය අරගෙන මම දුර පුතාලට තම පැහැදිලි කිරීමක් ලබා දීම සඳහා මේ තොරතුර ගත්තා. මේ ගත්තේ දුවේ පුතේ කොරෝනා වසංගතයේ හේතුවෙන් පසුගිය සතිය ඇතුළ ශ්‍රී ලංකාව තුළ සිදු වූ මරණ පිළිබඳ තොරතුරු. පසුගිය සතියේ දවස් 5ක දවස් 5 කාලයක් සිදු මරණ ගත්තා. සඳුදා සිට සිකුරාදා දක්වා දින 5 ගත්තේ දවස් 5. සඳුදා 2යි, අඟහරුවාදා 4යි, බදාදා 2යි, බ්‍රහස්පතින්දා 5යි, සිකුරාදා 1යි. මේ සිදු මරණ දක්වලා තියෙන මේ තීරුව. මේ වගේ වගුවක අපි සටහන් කරගන්න අපි ගන්න තොරතුරු. මම හිතන්නේ දුර පුතාලාට ඉතින් අපි කතා කරා. ඒ නිසා මම හිතන්නේ දැන් ඒක ඉතාම පහසුවෙන් ඒ තොරතුරු ටික වගුවගත කරන්න පුළුවන් කියලා. ඊළඟට අපි කොහොමද බලමු? ඒ ගත්ත තොරතුරු ටික කොහොමද අපි ප්‍රස්තාරයක රූපික ප්‍රස්තාර නිරූපණය කරන්නේ කියලා. දැන් ඔයාලට මම හිතන්නේ ප්‍රස්තාරයේ අඳින්න සිරස් රේඛාව අඳින්න පුළුවන්. තිරස් රේඛාව අඳින්න පුළුවන්. මුලින් අපි තිරස් රේඛාව අඳිනවා. ඒකේ සිදු මරණ ගණන තමයි අපි සටහන් කරගන්නේ මේ විදිහට. ඒක ලකුණු කරනවා උපරිම සංඛ්‍යාව දක්වලා තියෙන්නේ 5. එහෙනම් මේ රේඛාවේ මේ විදිහට 5 දක්වා අපි ලකුණු කරගන්න පුළුවන්. එක් කොටුවකින් එක මරණ ගණනක් දක්වන්නේ 1 2 3 4 5 6 ඔය විදිහට තිරස් රේඛාව ලකුණු කරගන්න. ඊළඟට තිරස් රේඛාව දින
දවස් දාලා තියෙන්නේ 5 සතිය දවස් 5. මේ විදිහට එහෙනම් 5යි නම් අපිට තීරු 5කට එහෙම වෙන් කරගන්න ඕන. තීරු 5 සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා. දැන් හිතන්නේ දුවල පුතාලා දැන් මම හිතන්නේ තේරුණා කියලා අපි කලිනුත් එක කතා කරා ප්‍රස්තාරි සැලැස්ම අඳින විදිය. මේ තීරුවේ අපි මාතෘකාව දිනය. ඊළඟට අපි කරන්න ඕන තොරතුරු ටික කොහොමද ප්‍රස්තාරයේ නිරූපණය කරන්නේ. සඳුදා මරණ 2යි. මේ තීරුව 2 සටහන් කරගන්නවා. අඟහරුවාදා 4යි. බදාදා 2යි. බ්‍රහස්පතින්දා 5යි. සිකුරාදා 1යි. මෙන්න මේ විදිහට අපිට මරණ ගණන එක් එක් දිනයන් සිදු මරණ ගණන මේ විදිහට ප්‍රස්තාරය නිරූපණය කරන්න පුළුවන්. ඊළඟට අපි මොකද මේ ප්‍රස්තාරයට මොකද අවසාන වශයෙන් කරන්නේ මාතෘකාවක් යෝජනා කරන්න ඕන. මොකද යෝජනා කරන මාතෘකාව අපි මේ තොරතුරු ගත්තේ පසුගිය සතිය ඇතුළත සිදු කොරෝනා මරණ. එහෙනම් අපිට යෝජනා කරන්න පුළුවන් දුවේ පුතේ ඔය යෝජනා කරන්න. මොකද අපි දාන මාතෘකාව පසුගිය සතිය ඇතුළත සිදු කොරෝනා මරණ. මෙන්න මේ විදිහට ප්‍රස්තාරය අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට දුවේ පුතේ අපි මේ ප්‍රස්තාරය ඇසුරෙන් අර කලින් ප්‍රස්තාරය වගේම මේ ප්‍රස්තාරය ඇසුරෙන් තොරතුරු හොයා ගන්න පුළුවන්. තොරතුරු රාශියක් ලබා ගන්න පුළුවන්. ඊටාම නිරවුල්ව පැහැදිලිව ඒ ඇසුරෙන් මේ වගේ ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. මම හිතන්නේ දුවල පුතාලා ඊටාම පහසුවෙන් මේකට උත්තර දෙන්න පුළුවන් කියලා. පළවෙනි ප්‍රශ්නේ අපි කියවමු. අඩුවෙන්ම රෝගීන් මියගොස් ඇත්තේ කවදාද? කවදාද අඩුවෙන්ම රෝගීන් මියගොස් ඇත්තේ? මොන දවසේද? උස අඩුම තීරුව බලන්න සිකුරාදා. 2 වැඩියෙන්ම රෝගීන් මියගොස් ඇත්තේ කවදාද? කවදාද වැඩියෙන්ම රෝගීන් මිය කියලා තින්නේ? උස වැඩිම තීරුව බ්‍රහස්පතින්දා දවසේ තමයි වැඩියෙන්ම රෝගීන් මිය ගිහිල්ලා තියෙන්නේ. අන්න ඒ විදිහට පිළිතුරු ගන්න පුළුවන්. සඳුදාට වඩා අඟහරුවාදා රෝගීන් කී දෙනෙක් මියගොස් ඇද්ද? සඳුදා තීරුව බලන්න. සඳුදාට වඩා අහලා තියෙන්නේ අඟහරුවාදා කී දෙනෙක් රෝගීන් මිය ගිහිල්ලාද කියලා. සඳු තීරුව බලන්න. අඟහරුවාදා තීරුව බලනවා. සඳුදා තීරුව එකලින් අඟහරුවාදා බලන්න. ඊට පස්සේ මේ සමාන අවස්ථාව ඊට උඩින් කී දෙනෙක් වැඩිපුර ඒ තීරුවේ සටහන් කරලා තියෙනවද? 1යි 2යි. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ එන්නේ සඳුදාට වඩා අඟහරුවාදා රෝගීන් කී දෙනෙක් මියගොස් ඇද්ද? කීයද? 2යි. ඊළඟට අහලා තියෙනවා දුවපෙතේ 4 වෙනි ප්‍රශ්නය. සිකුරාදාට වඩා බ්‍රහස්පතින්දා රෝගීන් කී දෙනෙක් මියගොස් ඇද්ද? දවස කවදද? සිකුරාදාට වඩා බ්‍රහස්පතින්දා රෝගීන් කී දෙනෙක් මියගොස් තියෙනවද කියලා අහන්නේ. මේ සිකුරාදා තීරුව මේ බ්‍රහස්පතින්දා තීරුව මේ කෙලින් බලනවා. මේ සමාන අවස්ථාව තීරු දෙකේ එහෙනම් වැඩිපුර සටහන් කරලා තියෙන මේ තීරු මරණ කීයද? 1යි 2යි 3යි 4යි. කීයද එහෙනම් උත්තරේ එන්න ඕන? සිකුරාදාට වඩා බ්‍රහස්පතින්දා රෝගීන් කී දෙනෙක් මියගොස් ඇද්ද? උත්තරේ එන්න ඕන 1යි 2යි 3යි 4යි 4යි. අනේ විදිහට පිළිතුරු ගන්න පුළුවන්. ඊළඟ අවසාන ප්‍රශ්නය 5 වෙනි ප්‍රශ්නය. දින 5 තුල සිදු වී ඇති මුළු මරණ ගණන කීයද? දවස් 5 තුල සිදු වෙලා තියෙන මුළු මරණ ගණන අහන්නේ. එතකොට මෙන්න මේ දවස් 5 සිදුණු මරණ ගණන මේ විදිහට එකතු කරලා ගන්නත් පුළුවන්. මම කලින් ප්‍රස්තාරයේදී කිව්වා වගුවේ සටහන් කරලා තියෙන මෙන්න මේ විදිහට එකතුව මේ සම්පූර්ණ මරණ ගණන එකතු කරලා මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්නත් පුළුවන් කියලා. බලමු මේ විදිහට අපි කරලා 2ට 4ක් දෙක ගණන් කරන්නේ නැතුව ඉස්සරහට 4ක් 3 4 5 6 6ට 2ක් 7 8 8ට 5 9 10 11 12 13 13ට 1ක් 14. උත්තරේ කීයද? 14යි. මෙන්න මෙහෙම එකතු කරලා ගන්නත් පුළුවන් මේ තීරු ටිකේ මුළු මරණ ගාන එකතු කරගෙන පිළිතුරු ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න පුළුවන්. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14. උත්තරේ එන්න ඕනේ නම් පස්වෙනි ප්‍රශ්නෙට කීයද? දින 5 තුල සිදු වී ඇති මුළු මරණ ගණන 14යි. ඉතින් දුවේ පුතේ මම හිතනවා දුවල පුතාලට
අපි ප්‍රස්ථාර වලින් තොරතුරු කිසියම් තොරතුරක් නිරූපණය කරන්නේ එක්කෝ ඇයි අපි ඒ තොරතුරු නිරූපණය කරන්නේ තාම ඉක්මනින් තොරතුරු පැහැදිලිව නිරවුල්ව නේද අපිට බලා ගන්න පහසු නිසා අපි ප්‍රස්ථාර නිරූපණය කරනවා මම හිතන්නේ ඔයාලට ප්‍රස්ථාර අඳින විදිය ඔයාලට ඉගෙන ගත්තා කාලීන තොරතුරු විවිධ තොරතුරු ඇසුරෙන් ඔබ මේ ප්‍රස්ථාර නිර්මාණය කරලා ඒ තවදුරටත් අවබෝධය දැනුම ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා දුවේ පුතේ මම ඔයාලට ක්‍රියාකාරකමක් යෝජනා කරන්නම්. දැන් ටීචර් පසුගිය සතිය ඇතුළත සිදු කොරෝනා මරණ ඒ ගැන ඒ තොරතුරු ටික අරගෙන ප්‍රස්ථාරයක රූපික ප්‍රස්ථාර නිරූපණය කරා. දැන් දුල පුතාලා ඉදිරි සතියේක ඔය වගේ තොරතුරු අරගෙන වගුගත කරලා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ඇඳගෙන තනියම ඇඳ ගන්න ඇඳගෙන අර තොරතුරු ටික ප්‍රස්ථාරය නිරූපණය කරන්න රූපික ප්‍රස්ථාර නිර්මාණය කරන්න. ඉතින් මම හිතනවා මේ ඒ ඇසුරෙන් මේ ප්‍රශ්න වලට ඔයාලට පිළිතුරු ලබා දෙන්න ඉතාම පහසු වෙයි කියලා. දෙමාපියන්ගෙන් උදව් ඇතුව මම හිතන්නේ දුල පුතාලට පුළුවන් කාලීන මේ අලුත් තොරතුරු අරගෙන විවිධ හැඩවල ප්‍රස්ථාර නිර්මාණය කරන්න හැකියාව ලැබේ. තවදුරටත් අධ්‍යයනය කරන්න. ඉතින් මම හිතනවා ඔබට දැනුමක් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ආයෙ දවසක පාඩමකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක් සතුටින් ඉන්න හැමෝටම ආදරෙයි. ස්තුතියි.